දැයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සාරණවනේ පවත්වන 258 වන නේවාසික භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සීල දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමේ භික්කවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තಂತಿ තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සාමාන්‍යයෙන් නිසන්වනේ පවත්වන සෑම භාවනා වැඩසටහනකදීම කරුණු කීපයක් මුල් දවසේ මතක් කරගන්නවා. ඉතින් අදත් අපේ මේ වැඩසටහනට සෑහෙන අලුතෙන් සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්න නිසා මම අදහස් කරනවා මේ කරුණු කීපය මේ දවසෙත් කෙටියෙන් මතක් කරගන්න. එකක් තමයි අපි භාවනා වැඩසටහනේදී එක පැත්තකින් නෙමෙයි පැති කීපයකින් නැත්නම් අංශ කීපයකින් අපේ භාවනාවට නැත්නම් මේ වඩන සතිමත් භාවයට අනුග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සීලෙන් කරන අනුග්‍රහය. මොකද අපි දන්නවා මේ කටයුත්ත අපි සාමාන්‍ය gedara ඉඳගෙන නිකං කෙලිදෙලෙන් ගත කරන දෙයක් නෙමෙයි. මේක ඊට වඩා පොඩ්ඩක් කැපවීමකින්, පේවීමකින්, යම්කිසි මානසිකව යොමු වීමකින් කරන කටයුත්තක්. ඒ නිසා අපි සීලෙන් කරන අනුග්‍රහය තුළින් අපි තුළට එනවා නිකං කාවදිනවා හැඟීමක්. මම කලින්ට වඩා දැන් සිල්වත්. අතීතයේදී නම් මම ඒ තරම්ම මේ සිල්පද ගැන ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඒ වගේමයි මේවා මම ඒ තරම් සැලකුවේ නැහැ. නමුත් එහෙම නෙමෙයි. දැන් මම මගේ ජීවිතේ යම්කිසි වෙනසක් ඇති කරගෙන තියෙනවා. ඒක මම අවංකව කරගෙන යනවා. ඉතින් ඒ බඳු වෙනසක් සහිතව, ඒ බඳු සීලයෙන් කරන අනුග්‍රහයක් සහිතව මම මේ කටයුත්ත බොහොම පේ වෙලා කරනවා කියලා ඒ බඳු හැඟීමක් අපිට ඇති වෙනවා. දැන් සීලෙන් ඇත්තටම කරන්නේ කයත් වචනයත් අපි හික්මවා ගන්න එක. මොකද එතකොට අපි මේ කරගෙන යන සූක්ෂම වැඩේට සෑහෙන අනුග්‍රහයක් ලැබෙනවා. මොකද අපි කරන මේ මනස සංසිඳවන, මනස දියුණු කරන, මනසේ පිබිදීමක් ඇති කරන මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ කයෙනුත් වචනේනුත් මීට අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්තම්. ඒ නිසා අපි උත්සාහවන්ත වෙනවා පුළුවන් තරම් මේ කය වචනය දෙක හික්මවාගෙන මේ කටයුත්තේ නිරත වෙන්න. විශේෂයෙන්ම අපි මෙතෙන්දී වචනය හික්මවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද ආධුනික මට්ටම් වලදී ආධුනික යෝගාවචරයට ඒ තමන් දියුණු කරන යම් හෝ හැකියාවක් දිගට කතා කිරීම තුලින් සම්පූර්ණයෙන්ම හේදිලා යනවා. ඒ කියන්නේ අපි කතා කිරීම තුළ අපේ අවධානය නැවතත් බාහිරට යොමු වෙනවා. ඒ වගේමයි අපි කතා කරන්නේ මොනවද කියන එක ගැන සමහර ලාවට වාඩි වුණාට පස්සේ විවිධාකාර විතර්ක හිතට පහළ වෙනවා, විවිධාකාර සිතුවිලි නැවත නැවත හිතට එනවා. ඒ නිසා හුඟක් අමාරුයි අර කතා බහක යෙදිලා තේරුමක් නැති දේවල් වල සම්ප්‍රප්පලාපවල අපි කතා කළා. ඊට පස්සේ ඒ බඳු මනසකින් අපි ඉඳගත්තට පස්සේ හරිම අපහසුවකට අපි ලක් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් වචනය පරිස්සම් කරගන්න, තේරුමක් ඇති දෙයක් පමණක් කතා කරන්න අපි උත්සාහන්ත වෙනවා. ඒ නිසා මේ වචනය පරිස්සම් කිරීම නැත්නම් සරලව කියනවා නම් කට පරිස්සම් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කය හික්මවා ගැනීම, ඉතින් ඒක සෑහෙන දුරට හුඟක් දෙනෙක් සාර්ථකව කරනවා. ඉතින් කයත් වචනයත් හික්මවාගෙන අපි මේ කටයුත්ත කරනකොට අපි තුල ඇති වෙන නිකන් එක්තරා අන්දමක තමන් ගැන සුබවාදී ආකල්පයක්. කියන්නේ කලින් හිටිය කෙනාම නෙමෙයි දැන් මේ ඉන්නේ, ඊට වඩා යම් පමණක හික්මීමක් ඇති කෙනෙක්, යම් පමණක යොමු වීමක්, යෙදීමක්, පේවීමක් ඇති කෙනෙක් කියලා ඒ තමන්ටම තමන් ගැන පුංචි සතුටක්, පුංචි ප්‍රමෝදයක්, තමන් ගැනම පුංචි අහිංසක සතුටක් එන ගතියක් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම තමන්ට තමන් චෝදනා කරන ගතිය අයින් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සීලෙන් ලැබෙනවා ඒ තමන්ට තමන් චෝදනා කරන ගතිය අයින් වීම, නැත්නම් අර විපිරිසර භාවයේ අයින් වීම කියන මෙන්න මේ ප්‍රතිලාභය නැත්නම් ආනිසංසය තමයි අපිට විශේෂයෙන්ම ලැබෙන්නේ. මොකද අපේ අතින් යම්සි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම්, අපේ වචනයෙන් යම්සි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි මේ වාඩි වෙලා මනස සකස් කරන කටයුත්තේදී ඒක ඇවිල්ලා අපේ හිත පාරනවා. අපිට නිකන් චෝදනා කරනවා මම මේ මදු කටයුතු වල නිරත වුණා, මන් නිසා තවත් කෙනෙක් වෙහෙසකට ලක් වුණා, පීඩාවකට ලක් වුණා කියලා නිකන් අපේ හිත පොඩ්ඩක් අපි ගැන බොහොම අප්‍රසාදයෙන් කතා කරන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් වර්තමානයේදී
පහුගිය දේ වුණා. ඒක දැන් හදන්න අමාරුයි. නමුත් දැන් අපේ හික්මෙන් උත්සාහන්ත වීම තුළ ඇත්තරම අපිට අපි ගැන ප්‍රසාදයක් නැත්නම් අපිට අපි ගැන සුභවාදී ආකල්පයක් පොඩ ගොඩනැගෙන්න ඒ සුභවාදී ආකල්පය අපිට අපි ගැනම ඇතිවෙන යහපත් ආකල්පය මම දැන් සත්පුරුෂ භූමියට ඇතුල් වෙලා ඉන්නවා කියන වගේ ඒ ආකල්පය අතිශය වැදගත් වෙනවා භාවනාවට. මොකද අපි නිකන් අපි ගැන නිකන් අව탁සේරුවක් එහෙම නැත්නම් අපිව පහත් කරලා සලකන ගතියක් මම මේකට ගැළපෙන්නේ නැහැ කියන වගේ හැඟීමක් මේක මට උසස් වැඩි කියලා වගේ හැඟීමක් එනවා නම් මේක කරන්න අමාරුයි. නමුත් Tamanට තේරෙනවා නම් මගේ අතින් වැරදි වෙලා වෙන්න තියෙන්න පුළුවන්. නමුත් ඒවා මම බොහොම නිහතමානීව අවංකව හදාගෙන දැන් පටන් මම කය වචනේ හික්මවාගෙන ඉදිරියට ගමන් කරනවා කියන ඒ බඳු ආකල්පයකින් අපි මේ ගමන සූදානම් කරගන්නවා නම් අන්න එතනින් අපිට අපි ගැන සතුටක් මෝදු වෙන්න පටන් ගන්නවා. ඒතර ඒක තමයි අපි සීල අනුග්‍රහිතයෙන් බලාපොරොත්තු වෙන්නේ. සීලෙන් අපි අනුග්‍රහ කරනවා. ඊට පස්සේ අපි උත්සාහ කරනවා මේ ධර්මදේශනා මාලාවත් තුලින් මේ කටයුත්තට යම් පමණක මඟ පෙන්වීමක් ලබා ගන්න බුද්ධ දේශනාව ඇසුරෙන්. ඉතින් ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඊට පස්සේ ඒ බඳු බුද්ධ දේශනාව ඇසුරෙන් අපි ලබා ගන්නා සුත අනුග්‍රහිතයක් අර වගේ අපිම ඇති කරගත්ත සීල අනුග්‍රහිතයත් මේ දෙක තවදුරටත් සාර්ථක කරගන්න අපි මේ කරගෙන යන භාවනාව ඒ භාවනාවේදී එන යම් යම් ගැටලු සහගත තැන් සීලය සම්බන්ධයෙන් වේවා නැත්නම් අපි දන්න දේවල් හා සම්බන්ධයෙන් වේවා අපේම හිතේ තියෙන යම් යම් සැකමුසු තැන් ওই ටික දුරු කරගන්න සාකච්ඡා අනුග්‍රහිතයක් කරනවා. අපි බොහොම නිර්වුල් මනසක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡාවේදී මේ සියල්ල ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපිට භාවනාවක් කරගෙන යනකොට පැන නැගිච්ච යම්කිසි ගැටලු සහගත තැනක් තියෙනවා නම් තීරණයක් ගන්න ගියාම පැන නැගිච්ච යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඔක්කොම ටික අපි හෙලි කරනවා. ඒ හෙලි කරන්නේත් අපි හා සමානව මේ ගමන යන්න උත්සාහත් වෙන පිරිසක් අතරේ. එතකොට අන්න සමාන අදහස් තියෙන පිරිසක් එක්ක තමයි අපි මේක හුවමාරු කරගන්නේ. ඒ තුලින් ඒක අතින් අපිට ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා. මොකද අපි කතා කරන දේමයි අනිත් අයත් කතා කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නමයි හුඟක් වෙලාවට අනිත් අයටත් තියෙන්නේ. ඒ නිසා තවත් කෙනෙක්ගේ කමඨහන් සුද්ධ කිරීමක් තුලින් අපේ කමඨහනත් සුද්ධ වෙනවා. අනිත් එක තමයි අලුත් යෝගාවචරයේකට ලොකු මඟ පෙන්වීමක් ඒ වගේම දිරිගැන්වීමක් සිද්ධ වෙනවා. මොකද මේක ඇවිල්ලා නිකන් වචනෙට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක ඇවිල්ලා යල්පැන ගිය දෙයක් නෙමෙයි. මේ කරන කටයුත්ත විශේෂයෙන්ම අදටත් අත්දකින්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන් කටයුත්තක් කියලා Tamanට පොඩ ඒත්තු ගැන්වෙන්න පටන් ගන්නවා. නැත්තම් අපිට වෙන්නේ මේවා නිකන් කරන්න බැරි දේවල්, අතීතයේ කරපු දේවල්, දැනට කරන්න අමාරු දේවල්, මට කරන්න බැරි දේවල්, ඔන්න ඔයගේ ආකල්පයක් තමයි අපිට එන්නේ. නමුත් දැන් තවත් කෙනෙක් බොහොම උත්සාහයෙන් ඒ දේ ක්‍රියාත්මක කළා ඒකේ තියෙන ස්වභාවය එයා දකපු එයා ලැබපු අත්දැකීම් නැත්නම් එයාට ආපු ප්‍රශ්න ගැටලු බාධාවන් බොහොම නිහතමානීව ඉදිරිපත් කරනකොට අන්න අපිටත් තේරෙනවා මේ මටත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම පුහුණු නොවෙච්ච එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඉතින් මේ විදිහට පුහුණුනා නම් මේ බඳුම පාරක යන්න පුළුවන් ගතියක් මටත් තියෙනවා කියලා අන්නේ හැකි සංඥාවත් අපිට එන්න පටන් ගන්නවා. ඒ නිසායි අපි විශේෂයෙන්ම මේ පොදු කමඨහන් පිරිසුදු කරන කටයුත්ත උනන්දු කරන්නේ. මොකද ඒ තුලින් අපි ඔවුනොවුන් දිරිගන්වා ගන්න ගතියක්. නැත්නම් ඔවුනොවුන්ට ආදර්ශයක් වෙන ගතියක්. ඔවුනොවුන්ගේ කමඨහන් සුද්ධ වෙන ගතියක් තියෙනවා. හැබැයි මේකේ පොඩි අවාසියකුත් තියෙනවා. සමහර වෙලාවට අපි නොදන්නා කමට ඒ අනිත් කෙනෙක්ගේ ස්වභාවය අපි ගාවත් තියෙනවා කියලා සමහර වෙලාවට නිකන් අදි탁සේරු කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒව ඇත්තටම අපි බොහොම අව්‍යාජව නිහතමානීව අපේ සාකච්ඡා වාරයේදී ඉදිරිපත් කරා නම් එතකොට තව කෙනෙකුට තේරෙනවා නෑ තාම මම මෙතෙන්ට ඇවිල්ලා නැහැ. නැත්නම් තව ටිකක් එහාට යන්න ඕනේ. ඔය වගේ අපිට අර සාකච්ඡා මාර්ගයෙන් ඒ තියෙන ඒ අව탁සේරුව හෝ අදි탁සේරුව විසඳ ගන්න මේ නැති කර ගන්න දුරු කර ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට මේ සාකච්ඡාවෙන් අපි ලබන අනුග්‍රහය ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ තමයි මේ බඳු පසුබිමක තමයි අපි සමත අනුග්‍රහිතයක් විපස්සනා අනුග්‍රහිතයක් ලබලා දෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ තියෙන විසිරිල්ල නැත්නම් විසිරුණු ස්වභාවය අයින් කළා අපේ හිත නැවතත් ඒකාග්‍ර කරගන්න, සමාධිමත් කරගන්න අපි උනන්දු වෙනවා, උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ ඒ බඳු සමාධිමත් මනස මුල් කරගෙන අපි ඒ සමාධිමත් මනස පාදක කරගෙන උත්සාහවන්ත වෙනවා. අපේ මේ යථා ස්වභාවයත් තේරුම් ගන්න. ඒක කය මූලික කරගෙන වෙන්න පුළුවන්, වේදනාවන් මූලික කරගෙන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිත මූලික කරගෙන වෙන්න පුළුවන්.
හිතේ, කයේ පැන නගින විවිධ ධර්මතාවන් මූලික කරගෙන වෙන්න පුළුවන්. මේ අන්දමින් අපි විපස්සනා අනුග්‍රහිතයක් ලබා දෙන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලයෙන්, සුතයෙන්, සාකච්ඡාවෙන්, සමතයෙන්, විපස්සනාවෙන්. මෙන්න මේ කොටස් පහෙන් මේ අංශ පහෙන් අපි කරන මේ කටයුත්තට විටින් විට අනුග්‍රහ කරනවා නම් අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. නිවැරදි සම්මා දිට්ඨියක් ඇති කරගන්න පුළුවන්. චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක් කරා අපිට ගමන් කරන්න අවස්ථාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී මතක් කරනවා. ඉතින් මේ කාරණා ටික සාමාන්‍යයෙන් අපි නිසරණ වනේ කරන සෑම වැඩසටහනකදීම මතක් කරගන්නවා. ලොකු සායනාංශෙත් ඒක මතක් කරනවා. මමත් අනිකුත් ස්වාමින් වහන්සේලාත් හුඟක් වෙලාවට මේ කාරණා පහ මතක් කරලා දෙනවා. මොකද එතකොට තමයි අපිට තේරෙන්නේ මේක මේ ඉඳගෙනම කරන වැඩක් නෙමෙයි. මේක ඇවිල්ලා ඇවිදිමින්ම කරන වැඩක් නෙමෙයි. මේක ඇවිල්ලා අපේ මුළු ජීවිතේම විවිධ පැතිවලින් අනුග්‍රහ ලැබමින් අනුග්‍රහ කරමින් කරගෙන යන වැඩක්. හොඳයි. ඉතින් මේ කාරණා ටිකත් එක්ක මම කැමතියි අද මේ පටන් ගන්න දේශනා මාලාවට යම්කිසි තේමාවක් ලබා ගන්න. ඉතින් මම ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ එන ဒုတိ ය සේක සූත්‍රය. දැන් අංගුත්තර නිකාය කියලා ගත්තාම බුදුරජාන් වහන්සේගේ විවිධාකාර අවස්ථාවන් වලදී කරන්නට යෙදුන විවිධ දේශනාවන්. ඒවයි යම් පමණක නිකන් සංඛ්‍යාත්මක ගතියක් තියෙනවා නම්. කියන්නේ කාරණා 5ක් තියෙනවා, 6ක් තියෙනවා, 7ක් තියෙනවා කියලා අන්න ඒ බඳු හැඟීමක් දනවනවා නම් අන්න ඒ බඳු සූත්‍ර ඔක්කොම ගොනු කළා සංග්‍රහ කරලා තියෙන්නේ අංගුත්තර නිකාය. ඒතර අංගුත්තර නිකායේ එන පංචක නිපාතය කියලා කිව්වහම ඒකේ කාරණා 5ක් අන්තර්ගත වෙන සූත්‍ර තමයි ගොනු කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් මම තෝරගත්තේ මෙන්න මේ ဒုတိ ය සේක සූත්‍රය කියන සූත්‍රය. මොකද අපිට හුඟක් මේ වැදගත් කාරණා රාශියක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන නිසා. මොකද මෙතන ඉන්න පිරිසේ ඇතම් කෙනෙක් ආධුනික යෝගාවචරින්, ඇතම් කෙනෙක් යම් පමණකට දුරක් ගිය පිරිසක්, ඇතම් කෙනෙක් සෑහෙන දුරක් ගිය පිරිසකුත් ඉන්නවා. ඉතින් කොයි කාටත් ඉගෙන ගන්න යමක් නැත්නම් ලබා ගන්න යම්කිසි මඟ පෙන්වීමක් අවවාදයක් මේ සූත්‍රයේ තියෙන නිසා මම අදහස් කළා මේ සූත්‍රය මේ වැඩසටහනට යොදා ගන්න. ඉතින් මේ සූත්‍රයේදී ඇත්තටම දේශනා කරන කාරණාව අපිට ටිකක් හිතලා බලන්න වටින කාරණාවක්. දැන් සේක පුජ්‍යලය කියලා කිව්වහම අපිට එකපාරටම හිතට එන්නේ මේ සෝවාන් වෙච්ච කෙනෙක්, සකු르දාගාමි වෙච්ච කෙනෙක්, අනාගාමි වෙච්ච කෙනෙක්, අරහත් මාර්ගයටපත් වෙච්ච කෙනෙක් කියන හැඟීම තමයි එන්නේ. ඒකෙත් ඉතින් වැරදක් නැහැ. මොකද එතන සේක පුජ්‍යලයෝ 9 දෙනෙක් 7 දෙනෙක් පෙන්නනවා. ඉතින් එතකොට ඒකෙත් ඉතින් වැරද්දක් නැහැ. ඒකත් ඉතින් බොහොම සිද්ධාන්තමය වශයෙන් ඒකෙත් නිවැරදිකමක් තියෙනවා. නමුත් ඉතින් අපි කවුරුත් මේ හික්මෙන්න දරන වෑයමක් තියෙන නිසා, කවුරුත් හික්මෙන පිරිසක් නිසා අපිටත් මේ සේක පුජ්‍යලයින්ට කියන කාරණාවල ගත යුතු යමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සේක පුජ්‍යලයින් අරමුණු කරගෙන දේශනා කරනවා ඉද බික්කවේ පංචමේ බික්කවේ ධම්මා සේකස්ස බික්ඛුනෝ පරිහානාය සංවත්තති. මහණෙනි මේ කාරණා 5ක් තියෙනවා මේ සේක පුජ්‍යලයාටත් ශෛක්ෂ පුජ්‍යලයාටත් පිරෙහෙන්න හේතු වෙන. දැන් මෙහෙම කිව්වම සමහරට අපේ හිතේ චකිතයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ සෝවාන් වෙච්ච කෙනත් පිරෙහෙනවා. සකදාගාමි වෙච්ච කෙනත් පිරෙහෙනවා. අනාගාමි වෙච්ච කෙනත් පිරෙහෙනවා. අරහත් මාර්ගයටපත් වෙලා වඩන කෙනත් ඔන්න පිරෙහෙනවා. එහෙම හැඟීමක් එනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන බැලෑරුම්කම අපි තේරුම් ගන්න වටින කාරණය. දැන් මේ බුදුරජාණන් වහන්සේ එකපාරටම මේ தത്വයකට උනත්පත් උනා කියලා එයාට අනිවාර්යෙන් ඕන් දැන් ඔක්කොම ටික හරි වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් සියල්ල සම්පූර්ණයි කියලා වගේ එහෙම අතහැරලා දාලා නැහැ. ඒ සේක පුජ්‍යලයාට පවා පිරිහෙන ලකුණු නැත්නම් සේක පුජ්‍යලයේ පවා පිරිහෙන්න පුළුවන් ක්‍රම බුදුරජාණන් වහන්සේ බුදු නුවණකින් දැකලා දේශනා කළා තියෙනවා. ඉතින් ඒ බඳු කරුණු මේ බොහොම මේ මාර්ගයේ ඉදිරියට ගිය ඒ බඳු ශික්ෂාකාමී ශෛක්ෂ පුජ්‍යලයින්ට පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ඊට මෙහා ඉන්න පිරිස ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. කියන්නේ අනිවාර්යයෙන්ම එහෙනම් මේ බඳු කාරණාවල අපි නිරත වෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙමනම් ඉතින් අපිත් පිරිහෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ බඳු පිරිහෙන්න හේතු මොනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොපිරිහෙන්න
නැත්තම් දියුණුවක් ලබන්න හේතු වෙන කාරණා මොනවද? ඒතර මෙන්න මේ කාරණා ටික අපිට දැනගැනීමට පුළුවන් නම් අපිට පුළුවන් අපේ ජීවිත සකස් කරගන්න මම කොහොමද දැන් මේ භාවනාවක් කරගෙන යද්දී ඒක පිරිහෙලා ගන්නෙ නැතුව ඉන්නේ කොහොමද? මොකද දැන් අපිට තේරෙනවා මේ වැඩේ පොඩ්ඩක් අමාරුයි බොහොම ටිකක් කැප වෙලා උදේ ටිකක් නැගිටලා සාමාන්‍ය ජීවිතයෙන් අයින් වෙලා ටිකක් කැප වෙලා මේ පේ වෙලා කරන වැඩක්. දැන් එහෙමත් එකක් කළා අපි දන්නේ නැත්නම් කොහොමද හැසිරෙන්න ඕනේ මොන විදිහේ කටයුතු වලද අපි යෙදෙන්න ඕනේ මොන විදිහේ කටයුතු වලද අපි නොයෙදෙන්න ඕනේ කියලා අපි දන්නේ නැත්නම් අපි ඉතින් පරණ පුරුදු විදිහට හැසිරෙනවා. ඒ අපේ නොදන්නාකම නිසා අපි විවිධ දේවල් කරනවා කියනවා. ඒ නිසාම අපි පිරිහෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්නලා තියෙනවා මෙන්න මේ දේවල් වල යෙදෙන්න එපා. මෙන්න මේ දේවල් වල යෙදෙන්න. එතකොට මෙන්න මේ හොඳට විග්‍රහ කිරීම තමයි මේ සේක සූත්‍රයේදී නැත්නම් ဒုတိ ය සේක සූත්‍රයේදී විස්තර වෙන්නේ. ඒ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාරණා පහ යම්ස කෙනෙක් දිගට කරන්න ගියොත් එහෙම ඒ තැනත්තා පිරිහෙනවා. හැබැයි මේ ඊට ප්‍රතිවිරුද්ධ වෙනත් කාරණා පහක් තියෙනවා. මේ පහ කරනවා නම් එයා වර්ධනය වෙනවා, දියුණු වෙනවා මේ ශාසනය තුල. ඒතකොට එහෙමනම් මේ ඉදිරිපත් කරන කාරණා පහ මොනවද? ඔන්න ඒ කාරණා පහ ගැන තමයි අපි මේ වැඩමුළුව පුරාම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු පළවෙනි කාරණාව මොකක්ද කියලා. ඉද බික්ඛවේ සේකෝ බික්ඛු බහුකිච්ඡෝ හෝති බහුකරණීයෝ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුද්ධ ශාසනය තුල සේක භික්ෂුවක් වාසය කරනවා. එයා බහුකිච්ඡෝ හෝති බහුකරණීයෝ. එයාට බොහෝ කාර්ය බහුලයි. සෑහෙන්න වැඩ තියෙනවා. ව්‍යත්තෝ කිං කරණීයේසු. හැබැයි ඒ වගේම මේ තැනැත්තා මේ කරන කියන කාරණා හොඳට දක්ෂව කරනවා. ඒවැ හොඳ හැකියාවක් කුසලතාවයක් ඒ භික්ෂුන් වහන්සේ වෙන්න පුළුවන්. ඒ දිනු වෙච්ච සේක පුජ්‍යලයා වෙන්න පුළුවන්. එයා ගාව තියෙනවා. රිංචති පටිසල්ලාණං නානු යොංජන්ති අජ්ජත්තාය චේතෝ සමතං. දැන් අර වගේ මේ කටයුතු බහුලව ඒ වගේ මේ කටයුතු වල දක්ෂව හැසිරෙන්න යාම නිසා දැන් මොකද යාට වෙලා තියෙන්නේ? රිංචති පටිසල්ලාණං. දැන් මේ හුදේකලාව ඒ වගේම විවේකීව එයාට ඉන්න තියෙන කාලය නැති වෙලා යනවා. ඒ වගේමයි එයා ඒක දැන් අර පටිසල්ලාණය තමන් මේ බොහොම විවේකීව අනිත් අයගෙන් ඈත් වෙලා ඒ ලබන චේතෝ සමතය හිතේ ඒකාග්‍රතාවය නැත්නම් විටින් විට ලබන මානසික නිදහස එයා දැන් ඒක ටිකන් අයින් කළා දානවා. ඒක නිකන් දැන් වෙලාවක් නැහැ. ඊට වඩා දැන් වෙන දේවල් ලොකු වෙලා. ඔන්න ඔය කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අයං භික්ඛවේ පඨමෝ ධම්මෝ සේකස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තති. මහණේ මෙන්න මේ කාරණාව තමයි මේ සේක මට්ටමටපත් වෙච්ච ඒ ආර්ය පුජ්‍යලේකුගේ පවා පිරිහීමට හේතු වෙන පළවෙනි කාරණේ. දැන් මේ පින්වතුන් නිකන් කල්පනා කරලා බලන්න. තමනුත් දැන් විවිධාකාර කටයුතු වල නිරත වෙලා ඉතින් පුදුවන් සෑහෙන විදිහට තමන්ගේ අපිටමු වගකීම් ඉෂ්ට කළා. ඉතින් එහෙම කරගෙන යනවා. ඉතින් අපිටමු තව කවුරු හරි ඇවිල්ලා කියනවා අපි මෙන්න මේ වැඩසටහනක් තියෙනවා මෙන්න මේකට සම්බන්ධ වෙන්න. එහෙම කියලා කියනවා. හැබැයි ඉතින් හුඟක් වෙලාවට අපිට වෙලාවක් නැහැ. මොකද ඉතින් වෙලාවක් නැහැනේ නේද? සෑහෙන වැඩ කටයුතු තියෙනවානේ. එක්කෝ අඹදරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා. නැත්නම් රාජකාරී කටයුතු වල යෙදෙනවා. සමාජයේ වැඩ කටයුතු අපිට තියෙනවා. ඉස්කෝලේ වැඩ කටයුතු තියෙනවා. දහම් පාසලේ වැඩ කටයුතු තියෙනවා. ඉතින් අපිට කියන්න සෑහෙන ලිස්ට් එකක් තියෙනවා වැඩ කටයුතු වල. ඉතින් මේ වැඩ කටයුතු ඔක්කොම තියෙද්දි අපිට පුළුවන් මේ දවස් ගාණක් මේ නිසරණ වනේට ඇවිල්ලා මේ අතක් උඩ අතක් තියාගෙන ඉන්න නේද? හුඟක් දෙනෙක් එහෙම කියන්නේ නැතිනේ. ඒ නිසා ඉතින් අපිට මේක මේ හරි ප්‍රායෝගික කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා හුඟක් දෙනෙක් සෑහෙන්න වයසට ගියාට පස්සේ තමයි නිසරණ වනේට එන්නේ. ඉතින් එතකොටත් ඉතින් අර ලොකු සායනාංශය කියනවා වගේ ඉතින් බිත්තියක් අල්ලගෙන බිත්තියට පොඩ්ඩක් හේතුනාට පස්සේ ඉතින් අර විවේකීව තමයි කාලය ගත කරන්නේ. නේද? විවේකය චේතෝ සමතේ කෙසේ වෙතත් ඉතින් ඒ තීන මිද්දෙන් තමයි විවේකේ ලැබෙන්නේ. ඉතින් කොහොමත් මුල් දවස් දෙක තුනේ මේ බඳු තීන මිද්ද ගතියක් තියෙනවා. ඒ නිසා අපිට දැන් ඒක ටිකක් හුරුයි. මොකද දවස් 10ක වැඩසටහනකදී මුල් දවස් දෙක තුන ඉතින් කොහොමත් ඒ නිද්දාරාමතාවයෙන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් ඒක පස්සේ ඉතින් හැරිලා යනවා. මොකද ඉතින් අපිට තේරෙනවා. දැන් මොකද රාජකාරී බහුලයි.
එක අවස්ථාවේදී වැඩ 2 3ක් 4ක් 5ක් එකට කරනවා. ඉතින් ඒ වගේ හරිම කාර්ය බහුල කාර්යයන්ගෙන්ම ඔළුව පුරවගත්ත මානසිකත්වය තමයි අපිට තියෙන්නේ. ඉතින් එහෙම මානසිකත්වයේ අයින් වෙනවා සෑහෙන වයසට ගිහිල්ලා. ඉතින් ඔන්න විශ්‍රාම අරගෙන දූ දරුවෝ දීලා ඉතින් ඔහොම එනකොට ඉතින් සමහර විට කෙනෙකුට ඉතින් පොඩ්ඩක් ඔන්න හිතෙනවා දැන්වත් මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා. ඉතින් හැබැයි තරුණ කාලෙදී අර මේ කටයුතු බහුල නිසාම ඉතින් මේ වගේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන පිරිස බොහොම අඩුයි. හැබැයි ඉතින් මේකේ අනිත් පැත්තක් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් තරුණ කාලෙද්දිම මේ කටයුත්තට යෙදෙනවා නම් නැත්නම් මේකට යොමු වෙනවා නම් ඒගොල්ලන්ට අර හුඟක් වයසට ගිහිල්ලා මේකට යෙදෙන අයට වඩා පහසුවෙන් ඉක්මනට මේකේ යම් යම් ආනිසංස ලබන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නවීන විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා. දැන් මේ අපේ වයස යන්න මේ සතිමත් බව දියුණු කරන්න ගත වෙන කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි තුමු අවුරුදු 5ක දරුවෙකුට අපි මේ සතිමත් භාවය දියුණු කරන්න කොහොම හරි කියලා දුන්නොත් එයාත් ඉතින් අර එයාගේ කෙලිලොල් ගතිය පොඩ්ඩක් හරි අතහැරලා දාලා මේ කටයුත්තේ නිරත වුණොත් ඊට පස්සේ අපි තුමු අවුරුදු 10ක දරුවෙක් අවුරුදු 20ක දරුවෙක් තරුණයෙක් අවුරුදු 30ක කෙනෙක් 40ක කෙනෙක් 60ක කෙනෙක් 80ක කෙනෙක් ඔහොම කියාගෙන යනකොට මේ වයස යනවත් එක්ක සතිමත් භාවය අපිට හොඳට කාවද්ද ගන්න ඒකේ ආනිසංස ලබන්න ගත වෙන කාලයත් වැඩි වෙලා. මොකද ඒක තියෙනවා නිකන් අපිට හිතලා බලන්න කාරණාවක්. මොකද දැන් අපේ හිත වැඩ කරන්නේ හරි අමුතු විදිහට. දැන් උදාහරණයක් වශයෙන් අපි සමාජයේ කටයුතු කරන්න දේවල් ඉගෙන ගන්න අපේ ඔළුවට දේවල් දාගන්න අපේ හිත තොරතුරු වලින් පිරෙනවා, ප්‍රශ්න වලින් පිරෙනවා, ආකල්ප වලින් පිරෙනවා, හැඟීම් වලින් පිරෙනවා, අපි දාගත්ත මතවාද වලින් පිරෙනවා, දෘෂ්ටි වලින් පිරෙනවා. හරියට නිකන් සම්පූර්ණයෙන් අර පිරිච්ච කලගෙඩියක් වගේ. ඉතින් අර පිරිච්ච කලගෙඩියට ඉතින් අලුතෙන් වතුර ටිකක් වත් කරාට ඒක පිටට වැක්කිරනවා මිසක් ඉතින් අරක පිළිගන්න ගතියක්, ඒක දරා ගන්න ගතියක්, එකතු කර ගන්න ගතියක් නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට හුඟක් ඉගෙනගත්ත කෙනෙකුට මේ කටයුත්ත කරන්න ටිකක් අපහසුයි. මොකද හුඟක් දාගෙන තියෙනවනේ නේද? හුඟක් ඔළුවේ දාගෙන තියෙනවා, ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අර උපාධිය මේ උපාධිය තියෙනවා කියලා නමට අකුරු හුඟක් තියෙනවා. ඉතින් එතකොට ඉතින් හරි අමාරුයි මේ වම තියෙනකොට වම තියෙන එක දැනගන්න ටිකක් අමාරුයි. ආශ්වාසයක් සිද්ධ වෙනකොට ආශ්වාසයක් බව දැනගන්න හරි අමාරුයි. මොකද අර හිතේ තියෙන කෝටියක් දේවල් ඇවිල්ලා ඉතින් එයා විග්‍රහ කරන්න හදනවා. මේකේ ඔක්සිජන් ප්‍රතිශතය මෙච්චරයි, මේ නයිට්‍රජන් ප්‍රතිශතය මෙච්චරයි කියලා ඉතින් සමහරට අර ඉගෙනගත්ත දේවල් මෙතෙන්ට ඇදලා දානවා. ඉතින් අපිට හරි අමාරුයි මේ බිමට බහැලා අර ආධුනික මනසකින්, පුංචි දරුවෙක්ගේ තියෙන මනසකින් මේ කටයුත්ත කරන්න ටිකක් අමාරුයි. නමුත් ඉතින් භාවනාවේදී සතිමත් බව මූලික කරගෙන යන ගමනකදී අන්න ඒ පුංචි දරුවෙකුගේ මනස, ආධුනික මනස, නැත්තම් ඒ නැවුම් මනස මුකුත් දන්නේ නැහැ කියලා හේ බිමට බහැලා ඉන්න නිහතමානී මනස තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ නිසා අපි පළවෙනි දවසේදී මේ කරුණු කාරණා තේරුම් අරගෙන ඉන්නවා නම් අපිට පුළුවන් මේ අපි ඉගෙනගත්ත දේවල් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපි දැනට දන්නවා කියලා හිතාගත්ත දේවල් ඔක්කොම පැත්තකින් තියන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපිට පුළුවන් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ ගාව නිහතමානී වෙන්න. ධර්මයේ ඉදිරියේ අපි නිකන් නොකිසිවෙක් බවට පත් වෙන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. මම දන්නේ නැහැ කියන මානසිකත්වය ඇති කරගන්න අපිට ඊටන් අවස්ථාව ලැබෙනවා. ඒ බඳු මානසිකත්වයකින් අපි මේ ගමන පටන් ගන්නවා නම් ඉක්මනට යන්න පුළුවන්. ඒක තමයි පුංචි දරුවන්ට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ එච්චර යමක් දන්නේ නැහැ. අපි වගේ දේවල් ඔළුවේ දාගෙන නැහැ. අපි වගේ නිකන් අර දන්නවා කියලා හිතාගෙන නැහැ. ඒගොල්ලන් තියෙන පුංචි කුතුහලයක්. මේක හොයලා බලන්න ඕනේ ගතියක්. මේකත් එක්ක ඍජුව සම්බන්ධ වෙන ගතියක්. අලුතෙන් දෙයක් දැනගන්න තියෙන කුතුහලයක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ හරි අමුතු ආකල්ප ටිකක් මේ ගමනට සෑහෙන්න වැදගත් වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ පින්වතුන් සියලු දෙනාටම ඒ බඳු ආධුනික මනසකින් මේ කටයුත්ත පටන් ගන්න. ඒ බඳු ආධුනික ඒ වගේම බොහොම විවෘත සරල පුංචි දරුවෙකුගේ තියෙන ඒ කුතුහලය සහිත මනසක්. අන්න ඒ බඳු මනසකින් අපි මේ කාර්යය පටන් ගන්නවා නම් අන්න අපිට හරිම නැවුම් ගමනකට අලුත් ගමනකට දේවල් අත්දැක යන ගමනකට පිවිසෙන්න පුළුවන්. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි මේ
පොතේ දැනුම අපේ අත්දැකීමත් එක්ක භාවනා කරන අවස්ථාවේදී සංසන්දනය කිරීමක්. දැන් අපි හුඟක් පොතේ දැනුම තියෙනකොට අපි ලබන පුංචි හරි අත්දැකීම ලබනවත් එක්කම අර පොතේ දැනුම ඇවිල්ලා හරස් වෙනවා. ඇවිල්ලා යා කියවන්න ගන්නවා අරකයි මේකයි මෙහෙමයි අර පොතේ මෙහෙම තුන අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා. අර බණට මෙහෙම කිව්වා. ඉතින් අපි নানাක් ප්‍රකාරයේ තොරතුරු රාශියක් අපි අර අත්දැකීම ඉස්සරහින් දාගන්න හදනවා. ඒතොර නිකන් අර ගුණාට කලින් කරත් බැඳගත්තා වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මෙතෙන්දී අපි වැදගත් කාරණාව වෙන්නේ ඒ ඉගෙන කියාගත්තේ සුත්තමේ ඥානයේ පැත්තකින් තියලා බොහොම සරල මනසකින්, නොදන්නා මනසකින්, ආධුනික මනසකින්, විවෘත මනසකින් යන ගමනක් තමයි අපිට යෙදලා තියෙන්නේ. ඒ බඳු මනසකින් යන ගමනේදී තමයි අපිට දැනගන්න පුළුවන් මේ ඍජු අත්දැකීමට මූලිකත්වය දෙන්න. නැත්තම් අපි ඉගෙනගත්ත, කොපි කරගත්ත දැනුමට තමයි මේ වැදගත්කමක් දෙන්නේ. මේ අපිම ලබන ඒ ඍජු අත්දැකීමට වටිනකමක් දෙන්නේ දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ පළවෙනි කාරණාවේදී අපි බහුකිච්චෝ බහුකරණීයෝ කියලා කියනකොට ඉතින් අපි ගිහි ජීවිත ගත කරන මේ පිංගුතුන්ගේ පැත්තෙන් බැලුවොත් ඉතින් අම්මලා තාත්තලා වශයෙන් මේ පිංගුතුන්ට සෑහෙන වගකීම් තියෙනවා. එහෙම නැත්නම් දුවෙක් පුතෙක් වශයෙන් මේ හැමෝටම ඉතින් සෑහෙන වගකීමක් තියෙනවා. නමුත් ඉතින් ඒ වගකීම් වලදී අපි කොහොමද ඒ කටයුතු කරන ගමන් ඒ පැත්තට අපේ මේ සතිමත් බව එකතු කරගන්නේ කියන වගේ පැති අපිට හිතන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව ඒ වගකීම් සියල්ල පැහැර හැරලා මේක කරනවා කියන එක නෙමෙයි මෙතින් අදහස් වෙන්නේ. හැබැයි අපි සමහර වෙලාවට අනවශ්‍ය විදියට දාගත්ත වගකීමුත් තියෙනවා. ඒ කියන්නේ අපිට යෙදিলা අපි වෙතට යොමු වෙච්ච වගකීම් නෙමෙයි අපි නිකන් ඉල්ලගෙන අරගත්ත වගකීම්. අනුන්ගේ වැඩ. මේ Tamanට අදාළ වැඩ නෙමෙයි මේ අනුන්ගේ වැඩ. අන්න ඒ බඳු අනුන්ගේ වැඩ අපි මොනවද කරන්නේ කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. දැන් හුඟක් වෙලාවට අපි අපේ ගෙදර වැඩත් කරනවා, මේ අසල්වාසීන්ගේ වැඩත් කරනවා නේද? මරණාධාර සමිතිය වැඩත් කරනවා, ඉස්කෝලේ වැඩත් කරනවා, දහම් පාසලේ වැඩත් කරනවා, රාජකාරී කරන තැන වැඩත් කරනවා, අපේ පක්ෂේ වැඩත් කරනවා. කොච්චර වැඩ තියෙනවද නේද? එහෙම බැලුවාම. ඉතින් එහෙම බැලුවාම ඉතින් කවදාවත් මේ වැඩ ඉවර වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි වාඩුණාට පස්සේ ඔය ඔක්කොම වැඩ ටික ඔලුවට එනවා. අර වැඩ ඉවරලා නැහැනේ. අර වැඩ ඉවර කරගන්න බැරි වුණානේ. මේ අතක් පිට අතක් තියාගෙන ඉඳලා හරියනවාද? ඒ වැඩ ඉවර කරලා එන්න ඕනේනේ. කියලා ඉතින් අර කරන්න තියෙන වැඩ ලිස්ට් එක ඔන්න අපිට මතක් වෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා මේ ඉඳ ගන්න කලින්, සක්මනට යන්න කලින් ඒ තමන් වෙතට පැවරිච්ච සියලු වැඩ, පැවරිච්ච විවිධාකාර කාර්යයන් පුළුවන් තරම් අහවර කළා මේ වැඩේ පටන් ගන්න. දැන් මේක වැඩක් කියන්න බෑ. මේක වැඩක් නොකර ඉඳීමේ වැඩක්. ඒතර මෙන්න වැඩක් නොකර ඉන්න පටන් ගන්න නම් සියලු වැඩ පුළුවන් තරම් හමාර කරලා එන්න ඕනේ. ඉතින් අපිට වැඩ ලිස්ට් එකක් තියෙනවා නම් කවදාවත් ඉවර කරලා දාන්න බැරි. දැන් මේ කාලේ වචන වලින් කියනවා to do list එකක් නේද? අර ටාස්ක් ලිස්ට් එකක්, to do list එකක් තියෙනවා නම් ඉතින් ඕකම ඉතින් ඔළුවට එනවා, ඕකම එළුවට එනවා. ඉතින් ඒකේ රිමයින්ඩර්ස් දාගෙන ඉතින් පුදුමාකාර ඉතින් අර දුරකථනයේ ළඟදී වුණා නම් විනාඩි 5න් 5ට ඒක ඉතින් මතක් කරලා දෙනවා. කවදාවත් ඉතින් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් අපිට අදාළ වැඩ මොනවද, අපිට අදාළ නැති වැඩ මොනවද? අපි මේ අනුන්ගේ වැඩ විදිහට අරගෙන තියෙන වැඩ මොනවද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම් එතෙන්දී අපිට අඩුතරමින් අනවශ්‍ය වැඩ, අපිට අදාළ නොවන වැඩ, අපිට නොගැලපෙන වැඩ පොඩ්ඩක් හරි අඩු කරගන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට අපේ මනස හරි කැමති මොහොක හරි ව්‍යාවෘත වෙලා ඉන්න. මොකද මනසට බෑ නිකන් ඉන්නවා කියන එක සාමාන්‍යයෙන් ඉතින් හරි අකමැති දෙයක් නේද? අර ප්‍රෙඩිසිල්ලත් කියලා තියෙන්නේ. නිකන් ඉන්න එපා කොහොම හරි ගහපල්ලා බම් පෙස්සන් කියලා නේද? ඒ නිසා ඉතින් එයත් කියන්නේ ඒකයි. නිකන් නම් ඉන්න එපා. පෙස්සමක් හරි ගහන්න කියලානේ කියන්නේ. ඒ නිසා අපිට මේ නිකන් ඉන්න වැඩේ හරි අමාරුයි. ඒක ඇත්තටම ධර්මයේ පැත්තෙන් ගත්තොත් සෑහෙන එහා තියෙන වැඩක්. සෑහෙන එහා තියෙන කටයුත්තක් තමයි ඔය නිකන් ඉන්නවා කියන එක. සෙල්ලම් වැඩක් නෙමෙයි. එච්චරට අමාරු වැඩක්. මොකද අපිට නිකන් ඉන්න හරි අමාරුයි. අපිව නිකන් යොමු කරන ගතියක්, අපිව මෙහෙවන ගතියක්. හැමතිස්සෙම අපි තුල හරි පුදුම උද්‍යෝගයක් තියෙන මොකක් හරි කරන්න. මොකක් හරි වැඩක් කරන්න. එතකොට මේ ඒබඳු බරපතල වශයෙන් අපේ ඇතුළෙන්ම එන මේ උද්‍යෝගය, වැඩක් කිරීම සඳහා එන උද්‍යෝගය
මොකක හරි ව්‍යාවෘත වීම සඳහා අපි ඇතුලෙන් එන උද්‍යෝගය. ඉතින් මේ ඔක්කොම අපිට හරස් වෙන එක තමයි වෙන්නේ. දැන් ඒකේ තියෙන අනිත් පැත්ත තමයි දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ව්‍යත්තෝකින් කරණීයේසු. ඉතින් මේ කියන පුජ්‍යලයා ඒ විවිධ කටයුතු වල හරි දක්ෂයි. එතකොට අනිත් අයගෙන් ඒ පුජ්‍යලයාටම තමයි ඉතින් ඉල්ලීම් එන්නේ. ඔයා මේ වැඩේ කළා දෙන්න, අර වැඩේ කළා දෙන්න, එක්කෙනෙක් ඒ වැඩේ කළා දෙන්න කියනවා, තව එක්කෙනෙක් තව වැඩක් කළා දෙන්න කියනවා. ඉතින් මේ විදිහට හැමෝම අර වැඩේ, මේ වැඩේ, අර වැඩේ, මේ වැඩේ කරලා දෙන්න කියලා කියනවා. මොකද මෙයා හරි දක්ෂයි. ඒ කුසලතාවයන් ඔක්කොම තියෙනවා. ඉතින් ඔක්කොම තියෙනවා අනිත් අයත් ඒ වැඩ කියනවා. තමනුත් ඒවා ඉදිරිපත් වෙලා කරනවා. වැඩවල ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි වයසට යනකම් මේ වැඩවල නිරත වෙනවා. අන්තිමට ඉතින් විශ්‍රාම අරගත්තට පස්සේ ඉතින් තවත් වැඩ පැටලෙනවා නේද? පැට වෙනවා. අර දරුවෝ බලන්න, දුවගේ දරුවෝ බලන්න, මරණාධාර සමිතියට යන්න. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර ඉතින් විශාකා කුලංගන සමිතියට යන්න ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඉතින් හැමදාම ඉතින් ඔය වගේ වැඩක් පටලවගෙන වැඩක් ව්‍යවෘත වෙලා ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. ඉතින් මෙහෙම අපි හැමදාම වැඩවලම පැටලිලා හිටියොත් ඉතින් මැරෙනකනුත් ඉතින් වැඩම තමයි. කවදාවත් අපිට අපේ මේ චේතෝ සමතයක් ඇති කරගන්න, අපේ මානසික නිදහසක් ඇති කරගන්න, නැත්නම් විවේකයක්, චිත්ත විවේකයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. හුඟක් වෙලාවට අපි හිතනවා මේ කාය විවේකයක්. බැරිද මේ ඔක්කොම දේවල් වලින් නිදහස් වෙලා මට පොඩ්ඩක් ඈතකට ගිහිල්ලා නේද? කන්දප්පා මුලකට ගිහිල්ලා නැත්නම් මූදු වෙරළකට ගිහිල්ලා හරිම විවේකයෙන් මට ඉන්න පුළුවන්ද කියලා හිතලා සමාහයට ඔන්න අවුරුද්ද අවසානයේ නිවාඩුව අරගෙන යනවා. හැබැයි ඔන්න ලැප්ටොප් එකත් අරගෙන. නැත්නම් ඉතින් පොතකුත් අරගෙන. නැත්නම් මේ දුරකථනෙත් අරගෙන. ඉතින් එතනට ගිහිල්ලා ඉතින් එතරම් වැඩ. ඉතින් ඒක නෙමෙයි මේ ඇත්තටම කතා කරන්නේ. අපි ටිකක් ගැඹුරකට යනකොට අපිට හම්බ වෙනවා යම් යම් යුග. විශේෂයෙන්ම විපස්සනාවේදී. දැන් මුලින් අපි මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපිට සිද්ධ වෙන දේ. අපි හැමදාම මේ මොකක් හරි වැඩකට මූලිකත්වයේ දීලා ඒ වැඩේ පාදක කරගෙන වෙනත් මූලිකත්වයේ දිය යුතු එක්තරා අන්දමක ආධ්‍යාත්මික ගමනක් පස්සට දානවා. ඉතින් එහෙම පස්සට දදා යනවා. අන්තිමට වැඩවලින්ම අපේ ජීවිතය ව්‍යවෘත වෙනවා. අන්තිමට ඉතින් මේ වැඩේ අතපසු වෙනවා. මේ ආධ්‍යාත්මික ගමන කියන එක අපිට අතපසු වෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ඊළඟ පැත්ත හිතලා බැලුවොත් අපි හිතමු යම් හෝ කෙනෙක් මේ කාලය කොහොම හරි කලමනාකරණයක් කරගෙන යා කොහොම හරි නිවාඩුවක් හදාගෙන නිස්සාරණ වනයේටත් ඇවිල්ලා නැත්නම් කොහේ හරි වෙනත් තැනකට ගිහිල්ලා තමන්ගේ මේ මානසික ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඉතින් මෙහෙම කටයුතු කළා යම් පමණක දියුණුවක් ලබනවා. හැබැයි ඊට පස්සේ ඉතින් ආයෙත් වැඩ. ආයෙත් ඉතින් ගෙදර ගියාට පස්සේ ආයෙත් ඉතින් ලිස්ට් එක තියෙනවනේ නේද? ඉතින් ඒ වැඩවල ආයෙ නිරත වෙනවා. එතකොට දැන් අර හදාගත්ත එකට මොකද වෙන්නේ? ඉවරයි. ඉතින් ආයෙත් ඒක ආයෙ හොදපාලු වෙලා යනවා. ඉතින් ආයෙත් ඔන්න නිවාඩුවක් කරගෙන ආයෙත් කොහෙට හරි එනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් උත්සාහ වෙලා ඒක හදනවා. ආයෙ ගෙදර ගියාට පස්සේ ඉතින් ආයෙත් වැඩ. ඉතින් ওই විදිහට මේ වැඩ වලින්ම අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා කියන එක අපිට වෙන එක අතකින් බැලුවාම හරිම අභාග්‍යයක් කියන්න පුළුවන්. මොකද හුඟක් දෙනෙක් සමහරලාට මේ වැඩවල නිරත වෙනකොටත් හරිම මේ උද්‍යෝගයෙන් කැමැත්තෙන් සමහරට තමන් කරනවා විතර නෙවෙයි අනුන්වත් අඬ ගහගෙන කරන ගතියකුත් තියෙනවා නේද? තමන්ට එනවා අදහසක් අර කරන්න ඕනේ කියලා ඊට පස්සේ තව ළඟ ඉන්න අයත් ඔක්කොම අඬ ගහ ගන්නවා. ඊට පස්සේ ඉතින් අනිත් අයටත් නිකන් ඉන්න විදිහක් නැහැ. අනිත් අයවත් ඉතින් ඒගොල්ලෝ යොදවලා යෙදিলা දැන් සමූහයක් වශයෙන් වැඩවල නිරත වෙනවා. ඒ වැඩේ ඉවරනොත් තවත් වැඩක් තියෙනවා. ඉතින් ඒකත් කරන්න ඕනේ. දිගට ඉතින් මේ විදිහට වැඩ. ඉතින් මෙන්න මේ වගේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා කම්මාරාමෝ හෝති කම්මා රතු. අපිට තියෙන පුදුමාකාර ඇලීමක් මේ කටයුතු වල නිරත වීමේ, කර්මාන්තවල නිරත වීමේ. එක වැඩක් ඇරෙනකොට ඔන්න ඊළඟ වැඩේ පටන් ගැනීමේ, ඒ වැඩේ වෙනකොට තවත් වැඩක් පටන් ගැනීමේ කර්මාන්ත වලට පුදුමාකාර ඇල්මක් අපේ හිතවල තියෙනවා. ඉතින් මේ හරි පුදුම විදිහේ අපේ මනස සකස් වෙලා තියෙන්නේ. අපේ මනසට විවේකයෙන් ඉන්න දෙන්නේ නැහැ අපේ ගාව තියෙන මේ පුදුමාකාර නිකන් පුරුදු. මනසට චිත්ත විවේකයක්, උපදි විවේකයක් ලබා දෙන්න අවස්ථාවක් නැහැ. මොකද හැමතිස්සෙම මේ මනසෙන් ඉල්ලනවා මේ අරක කරොත් නරකද?
මේ වැඩේ කරොත් නරකද? ඉතින් මනසෙන්ම එනවා නිකන් ඇතුලෙන් එනවා නිකන් ගැම්මක් මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ මේ මගේ දරුවෝ නැත්තම් මෙහෙම වෙනවනේ මගේ දෙමව්පියෝ මෙහෙම වෙනවනේ රටට මෙහෙම වෙනවනේ. ඉතින් নানা ප්‍රකාර වැඩ අපේ ඇතුලෙන් එනවා. ඉතින් අපිත් ඒවා කරනවා. ඉතින් බොහොම බාහිර දූර වැඩ ඉතින් ඊට පස්සේ අහුවෙන්නේ. ඉතින් ඒවම කර කර ඉන්නවා. ඒ නිසා අපි පොඩ්ඩක් මේ අපේ ඇතුලේ තියෙන මේ එක පැත්තකින් කියනවා නම් අපිටම අවාසිදායක දේවල් ගැන අපි පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. ඒ නිසා ඔය බද්දක කියන සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ මිය යනකොට කවුරු හරි කෙනෙක් අවුරුදු අපි තුමු 60ක් 70ක් 80ක් ඉඳලා මැරෙනකොට එයාට සතුටුදායක මරණයක් ලබන්න නම් එයාගේ තියෙන්න ඕනේ මේකේ අනිත් පැත්තයි කියලා. දැන් සතුටුදායක මරණයක්වත් ලබන්න බැහැලු ඒ තැනත්තාගේ හිතේ තියෙන අර කම්මාරාමෝ කම්මරතෝ කියන එක නම. ඒ කියන්නේ හැමදාම ඉතින් වැඩනේ දැන් මැරෙනකොටත් මේ වැඩ ටික ඉවර වෙලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් මැරෙන මොහොතෙත් අපිට ඉතින් වැඩ තියෙනවනේ ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා නැති අවස්ථාවක තමයි දන්නේම නැතුව ඔන්න මාරය ඇවිල්ලා කියන්නේ දැන් යන් කියලා. ඉතින් මාරයට කියන්න බෑ මේ මට තව වැඩක් තියෙනවා පොඩ්ඩක් ඉන්න මේක ඉවර කරලා එන්නම් කියලා එහෙම කියන්න විදිහක් නැහැ. ඉතින් ඒතකොට අර වැඩේ ඉවර වෙන්න කලින් තමයි මැරෙන්න වෙන්නේ. සමහරවිට ඉතින් ඔය මැරෙන මොහොතේදී ඔය වැඩේ මතක් වුණොත් ඊළඟ භවයේ ඇවිල්ලා සමහරට ඒක ඉවර කරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. කියන්න බෑ ඉතින්. සමහරට මේ දැන් කරන්නේ මේ කලින් භවයේ ඉවර කරන්න බැරි වෙච්ච වැඩද දන්නෙත් නෑ නේද? ඉතින් ඒ නිසා ඔන්න ඒ වගේ පැත්තක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ වැඩමුළුවේ දාන් ඉන්නකොට ඒකට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කම්මාරාමෝ කම්ම රතෝ. කර්මාන්තවලටම ඇලිලා. වැඩවලටම ඇලිලා. ඒ කර්මාන්තවලම නියැලෙන ගතිය. ඒ වෑයම්ම තමන්ගේ දවස ගෙවන ගතිය. උදේ නැගිට වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම වැඩ. ඉතින් ඔන්න ඔය වැඩ මානසිකත්වය කාට හරි තේනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එයාට භද්‍ර වූ මරණයක් ලබන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ උතුම් වූ මරණයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන එකවත් සැනසille මැරෙන්න විදිහක් නැහැ. මේ බඳු මානසිකත්වයක් තියෙනවා නම්. ඉතින් බලන්න එක අතකින් දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට සේක පුජ්‍යලයකට පවා පිරිහෙන්න හේතු වෙන කාරණාවක් වශයෙන් මේ කර්මාන්තවලම යෙදලා ගත කිරීම එක පැත්තකින් පෙන්නනවා. අන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තවත් පැත්තකින් පෙන්නනවා මෙහෙම ඉන්න කෙනෙකුට නිදහසේ මැරෙන්නවත් උතුම් වූ මරණයක් ලබන්නවත් පිනක් නැහැ. මොකද වැඩ ඉවර නැහැ. ඒ නිසා අපි සමහර වෙලාවට විවිධ දේවල් වලට දක්ෂ වෙන්න පුළුවන්. නමුත් ඒ දක්ෂතාවය අපි යොදාගන්නේ අපේම පරිහානිය පිණිස නම් එහෙමනම් ඉතින් අපි පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. මොකද අපි උරුම කරගත්ත යම් දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. සමාජය තුළින් ඇති කරගත්ත දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. අපේ ඉගෙනීම් නිසා අපිට ලැබිච්ච දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දක්ෂතාවයන් අපි පෙන්වන්න ගිහිල්ලා අපි කියන්නේ වැඩ පෙන්වන්න ගිහිල්ලා ඉතින් අපි කරදරේ වැටුනොත් එහෙම ඉතින් අපිට මැරෙන මොහොතේදීත් වැඩ ඉවරයක් නැතුව තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් මේකේ අනිත් පැත්ත ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මේ බද්දක සූත්‍රයේදී දේශනා කරනවා න කම්මාරාමෝ හෝති න කම්ම රතෝ. යම් කෙනෙක් ඉන්නවා මේ එහෙම කර්මාන්තවලම මම යෙදී යුතුයි කියලා උදේ ඉඳන් රැය වෙනකන් වැඩ හොය ඉන්න ගතියක්. එක වැඩක් කරුණාම ඊට පස්සේ වැඩට යන ගතියක්. එහෙම එකක් නැහැ. එයාට පැවරුණු රාජකාරිය ඉෂ්ට කරනවා එපමණයි. අනුන්ගේ වැඩ බාර ගන්න යන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා මොනවද මේ මට පැවරිච්ච වැඩ, මට ගැළපෙන වැඩ, මා වෙතටම පැමිණි වැඩ මොනවද, මා වෙතටම පැවරුණ කාර්යයන් මොනවද කියන එක ගැන අපි බොහොම සූක්ෂමව හිතලා බලන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට මොකද වෙන්නේ? මේ වැඩවල යෙදෙන කොටත් ඒකෙන් ලැබෙන යම්කිසි ආස්වාදයක්. අපි වැඩක් පෙන්නනවනේ මම වැඩකාරයෙක් කියලා ඊනට නේද? අපි කියන්නේ මම වැඩකාරයා. කියලා ඉතින් අපි අර අපේ කුසලතාවයන් අපි එලි දක්වනවා. ඒතර අනිත් අය ප්‍රශංසා කරනවා. ඒ හරහා අපිට ගරු බුහුමන් ලැබෙනවා. ඒ ගරු බුහුමන් ලබන්න අපි තව වැඩවල නිරත වෙනවා. දැන් මේ මටත් ඒකනේ පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ. නේද? ඉතින් ඒ වගේ ඉතින් අපි මේ වැඩ පෙන්වන්න ගිහිල්ලා මේ පොඩ්ඩක් ඉතින් තියෙන විවේකේ නැති කරගෙන තමයි තියෙන්නේ. ලබන්න තියෙන විවේකේ අපිට අහිමි වෙනවා වැඩ පෙන්වන්න ගිහිල්ලා.
ඒ නිසා මේ න කම්මාරාමෝ හෝති න කම්ම රතෝ කියන කාරණාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් අපි තේරුම් ගන්නවා නම් මෙහෙම ඇතුලේ තියෙනවා නිකන් මොකද්දෝ ගැම්මක් වැඩවලට අදින ගතියක් වැඩවලට යොදන ගතියක් වැඩවල ව්‍යාවෘත කරන ගතියක් වැඩ ඉල්ලන ගතියක් වැඩ පෙන්වන්න දඟලන ගතියක් මා තුල තියෙනවා කියලා මට එහෙනම් බොහොම නිහතමානීව තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක මේ අපි හැමෝම ගාව තියෙන දේවල්. ඒකයි මේ එදා කතා කරපු මේ දහම අදටත් වළංගු වෙන්නේ යන්නේ ඒකයි. හෙටටත් වළංගු වෙන්නේ ඔන්න ඕකයි. අපි මිනිස්සය වශයෙන් මේ දේවල් අපි ගාව තියෙනවා. ඉතින් හැබැයි මේකේ අනිත් පැත්තෙන් අදහස් වෙන්නේ මම නිකන් මොකක්වත් වැඩක් නොකර පැත්තකට වෙලා අත් දෙක බැඳගෙන උදාසීනව ඉන්නවා කියන එකක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙමනම් අපි මෙතෙන්ද තේරුම් ගන්න තියෙන්නේ මට අදාළ වැඩ කොටස මොනවද? මට පැවරිච්ච වැඩ කොටස මොනවද? මට ගැළපෙන වැඩ මොනවද? මා වෙතටම පැවරුණ කාර්යයන් මොනවද කියලා දැනගෙන ඒ කාර්යයන් ටික මුළු හදින් ඉෂ්ට කරනවා. ඊට පස්සේ අර පටිසල්ලාණය අහිමි කරගන්න නැතුව ඒ කියන්නේ තමන්ගේ අර චේතෝ සමතයක් පිණිස චේතෝ සමාධියක් පිණිස අපිට අවශ්‍ය වෙන යම් සිකාය විවේකයක් නේද අනිත්‍යයත් එක්ක ඉන්නේ නැතුව පොඩ්ඩක් තමන් හුදේකලා වෙලා තනියෙන් ඉන්න අවස්ථාවක්. දැන් වැඩ කරන්න ගියාම සමහරවිට තනියෙන් කරන්න විදිහක් නැහැ. ඒතකොට අනිත්‍යයත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ අයත් එක්කම ඉන්න එතකොට තමන්ට අර තියෙන කාය විවේකයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි යම් පමණක් තෝරාගත්ත අපිට ගැළපෙන වැඩවල විතරක් නිරත වෙනකොට අනවශ්‍ය පිරිස අපිට ඇසුරු වෙන්නෙත් නැහැ. අදාළ පිරිසක් විතරයි ඇසුරු කරන්නේ. ඒකත් අපි තෝරාගත්ත කාල පරිච්ඡේදයේදී පමණයි. ඊට පස්සේ එකෙන් අයින් වුණා. ඔන්න නැවතත් විවේක වුණා. ඉතින් මේකේ අනිත් කාරණාව තමයි මේ වැඩවල නිරත නොවි මේ වැඩේ කරන්නත් බෑ. කියන්නේ දැන් හිතන්න කවුරු හරි දැන් භාවනාවම කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න විපස්සනාවක් වැඩිලා ඔන්න හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් ගොඩ නැගිලා කිසිම උපාදානයක් රහිතව ඉන්න පුළුවන් විටින් විට. ඒ කියන්නේ සෑහෙන මට්ටමකට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ සෑහෙන අවුරුදු ගාණක් තිස්සේ වෙහෙසිලා මහන්සි වෙලා හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන ඒකාග්‍රතාවය පාදක කරගෙන අපිටම ටිකක් ගැඹුරකට විපස්සනාවක් වඩලා මේ දේවල් වල ත්‍රිලක්ෂණයක් වැටහිලා ඔන්න හිත විවේක වෙලා. චිත්ත විවේකයට අමතරව తాවකාලිකව ලැබපු යම් සහනයක් කිසිවක් උපාදාන නොකරන තත්ත්වයක්. ඉතින් අපි හිතුවොත් දැන් ඉතින් ඔක්කොම හරි කියලා ඒකත් වැරදි. අපි හිතුවොත් දැන් කිසිම ක්ලේශයක් හිතේ නැහැ, රාගයක් හිතේ එන එකක් නැහැ, ද්වේෂයක් හිතේ එන එකක් නැහැ, මාන්නයක් හිතේ එන එකක් නැහැ කියලා ඒකත් වැරදි. එතකොට කොහොමද අපි ඒ දේවල් තියෙනවා කියලා හඳුනගන්නේ? ඒ දේවල් තියෙනවා කියලා හඳුනගන්න එහෙනම් ආයි වැඩ කරන්න වෙනවා. එතකොට තමයි අන්න ඒ දේවල් හඳුන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලන්න වෙනවා දැන් කොහොමද මේ දැන් මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ එක පැත්තකින් කියනවා වැඩ කරන්න එපා කියලා. තවත් පැත්තකින් කියනවා වැඩ කරන්න කියලා. නේද? ඉතින් එතකොට අපි බලන්න වෙනවා එහෙනම් මොකද්ද පොඩ්ඩක් මේ කියන දේ. අපි යම් පමණක චේතෝ සමතයක් ලබා ගත්තට පස්සේ යම් පමණක මානසික නිදහසක් භුක්ති විඳිනකොට එහෙනම් ආයෙත් නිකන් සීමා සහිතව අපි පොඩ්ඩක් යම් පමණක වැඩක පරිස්සමේ නිරත වෙලා බලන්න අවශ්‍යයි. මේ වැඩේදී මගේ හිත ඇතුලේ පහළ වෙන කෙලෙස් මොනවද? මේ වැඩේ කරන්න ගිහිල්ලා මම එදා වගේ නැත්නම් කලින් වගේ ඉස්සර වගේ තාමත් අනවශ්‍ය විදිහට මම අපේ ලොකු සානාසයේ වචන වලින්ම කියනවා නම් ගා ගන්නවද? නේද? අපි ගා ගන්නවද තාම මේ වැඩේ කරන්න ගිහිල්ලා? එහෙම නැත්නම් ගා ගන්න නැතුව මේ වැඩේ කරන්න මට දැන් තේරෙනවද? නැත්නම් අනා ගන්න නැතුව මේ වැඩේ කරන්න මට දැන් තේරෙනවද? එහෙම නැත්නම් අපි මේ දේ දැන් පරීක්ෂා කරලා බලන්න වෙනවා. දැන් මං ආපු යම්සින් මාර්ගයක් තියෙනවා, ගමනක් තියෙනවා, එකතු කරගත්ත ආධ්‍යාත්මික කුසලතාවයක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒකට මේ මං කරන කාර්යයත් එක්ක මිශ්‍ර වෙලා වැඩ කරන්න බැරිද? මම එදා වගේම අදත් නිකන් අර ඒ වැඩේ කරන්න ගිහිල්ලා මම එතන ඉස්සරහට පයින්න ගිහිල්ලා අනිත් අයව මැඩ පවත්වගෙන මම එතන කැපී පෙනෙන්න ගිහිල්ලා එහෙම දෙයක්ද මම තාමත් කරන්නේ? නැත්තම් මම ඔක්කොම නිකන් අවුල් කරගන්න එකද කරන්නේ? නැත්තම් මට අනිත් අයත් එක්ක සහයෝගයෙන් මේ කටයුත්ත දැන් ඉස්සරහට කලින්ට වඩා අතීතයට වඩා මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන්ද
කියලා එහෙනම් අපි ප්‍රායෝගිකව මේ දහම එතෙන්ට යොදන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අන්න අපිට යම් පමණක වැඩවල යෙදීමක් මේ විපස්සනාවේදී අර తాවකාලික මානසික නිදහසක් භුක්ති විඳින වකවානුවේදී කරන්නත් වෙනවා. එහෙම නැතුව අපි දිගටම අපි පුළුවන් තරම් කිසිම කෙනෙක් ඇසුරු නොකර වික්සිම වැඩක් නොකර එහෙම ඉන්න ගියොත් ඒත් අපේ හිතේ ගොඩනගෙන අනවශ්‍ය පරිදි එහාට ගිය සමාධියක් නැත්නම් සමාධිය මතින් සමාධිය තුලින් කෙලෙස් යටපත් වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම පැවිදි පක්ෂයට. අපි තමු කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් අපි තමු එයාට විශේෂ වැඩක් නැහැ. ඉතින් කැලේට වෙලා නැත්නම් වෙන මොකක් හරි හුදේකලා තැනකට වෙලා ඉතින් අර සමාධියම දිනු කර යන්න යෑම තුලින් සමහරවිට සමාධිය උත්සන්න වෙලා ඒ සමාධියේ තියෙන ප්‍රබලතාවය තුලින් කෙලස් යටපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒතකොට සමහරවිට අපි නිකන් අපිව අදි탁සේරු කරනවා දැන් නම් ඔක්කොම හරි කියලා. මං ඉන්නේ අහවල් තැන කියලා. හැබැයි ඉතින් හිතන්න මොකක් හරි හේතුවක් නිසා එයාට භාවනාවක් කරගන්න බැරි වුණා. අර කියන සමාධිය ඇසුරු කරගන්න බැරි වුණා. හැබැයි ආයෙත් කාලයක් යනකොට ආයෙ අර කෙලස් ටික හිතට එනවා. ඒ නිසා හුඟක් වෙලාවට මේ දෙක කොහොමද සමබර කරගන්නේ? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කොහොමද දැනගන්නේ මෙන්න මේක තමයි මගේ සීමාව. මෙන්න මේක තමයි මං වැඩ කළ යුතු සීමාව. මෙත්පමණ වැඩක මං නිරත වුණාට වරදක් නැහැ. මේක තමයි මගේ සීමාව. ඊට පස්සේ මම විවේක වෙන්න ඕනේ. මෙන්න මේක තමයි මං වැඩි යුතු සමාධියේ සීමාව. ඒක අභිභවා ගියොත් ඔන්න සමාධියෙන් මගේ කෙලස් ටික හංගනවා. නැත්තම් යටපත් කරනවා. කොහොමද මේක දැනගන්නේ? ඉතින් ඒවා ඉතින් අපිම හොයා බලා වැරදි හදා යන්න සිද්ධ වෙනවා. නැතුව ළඟ ඉඳලා කෙනෙකුට කියන්න අමාරුයි. දැන් මේ වෙලාවේදී සමාධිය වැඩි, දැන් වෙලාවේ වැඩ වැඩි, දැන් වැඩ අඩුයි. එහෙම කියලා වෙන කෙනෙකුට කියන්න ටිකක් අමාරුයි. අපිම පරිස්සමේ ආයුතු ගමනක් තියෙනවා. ඉතින් එතකොට ආධුනික යෝගාවචරයේක් අප්‍රමාණ වැඩවල පැටලිලා ඒවා මතක් කර යම් හෝ විවේකයක් ලැබලා භාවනාවකට ආවහම ඒ වැඩ ලිස්ට් එක ඔන්න ඔලුවට එනවා. එහෙනම් අපි එතන පොඩ්ඩක් උත්සාහවන්ත විය යුතුයි. මේ අත්‍යවශ්‍ය වැඩ ටික අවසන් කරලා මේ වගේ වැඩසටහනකට එන්න. එතකොට අන්න හිතේ පොඩ්ඩක් සහනශීලී ගතියක් තියෙනවා. යන්තම් මේ වැඩේ ඉවරයි. දැන්වත් ඔන්න හුස්ම රැල්ල දිහා බලන්න. දැන්වත් ඔන්න පිම්බීමක් හැකිලීමක් දිහා බලන්න. දැන්වත් ඔන්න වම් පාදයේ දකුණු පාදයේ දිහා බලන්න කියලා අර වැඩේ පැත්තකට දාන්න පුළුවන් ගතියක්. වැඩේ නැත්තම් පැත්තකින් තියන්න පුළුවන් ගතියක්. පස්සේ කරන්නම් කියලා අපේ හිතට උපදෙස් දෙන්න පුළුවන් ගතියක් එහෙනම් අපිට තියෙනවා. විශේෂයෙන්ම අනාගතේ කරන්න තියෙන වැඩ අපේ ඔළුවට එනකොට අපිට පුළුවන් නම් ඒ වැඩේට වටිනකමක් නොදී මම ඒක පස්සේ කරන්නම්. දැන් මේ තියෙන්නේ මේ හුස්ම රැල්ල දිහා බලන වැඩේනේ කියලා අපිටම අවවාද කරගන්න පුළුවන් නම් අනාගතයෙන් හිත මුදව ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි මේ වාඩි වෙලා හුස්ම රැල්ලක් දිහා බලනකොට, පිම්බීමක් හැකිලීමක් දිහා බලනකොට, වමත් දකුණත් දිහා ඇවිදිනකොට බලනකොට අර ඔළුවට එන විවිධාකාර වැඩ ඒවට අපි වටිනකමක් දුන්නොත් ඔන්න අපි එතන අහු වෙනවා. ඒ නිසා අපි මෙතෙන්ට ආවට පස්සේ මේ දවස් කීපය තේරුම් ගන්න අවශ්‍යයි. මෙතෙන්දී දැන් මට දුරකථනයත් අහිමි, වැඩ කරන්නත් විදිහක් නැහැ. දැන් ඉතින් මේ දවස් 5 අඩුතරමේ මේ තියෙන වැඩේ තමයි මම කරන්න තියෙන්නේ. අර ඔළුවට එන নানা ප්‍රකාර වැඩ ඔක්කොම කල් දාන එක තමයි කරන්න තියෙන්නේ. කියලා ඒ තමන්ට පොඩ්ඩක් අර අවවාද කරන ගතියක්. අපේ මේ හිත ඉල්ලන දේවල් නොදී පැත්තකින් තියෙන ගතියක්. එයාව හික්මවන ගතියක්. ඇතුලෙන් එන වැඩ ඉල්ලන ගතිය තේරුම් අරගෙන ඒවා පැත්තකින් තියෙන ගතියක් අපි එහෙනම් නුවණින් කරන්න අවශ්‍යයි. අපි වැඩවලට ප්‍රමුඛත්වය දෙමින්, වැඩට මූලිකත්වය දෙමින්, ඒවට වටිනාකම් දෙමින් ගත කරන්න ගියොත් අපේ මනස අනාගතයෙන් මුදව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි මේ වර්තමානයට ආවට පස්සේ අපි මේ අවධානය යොමු කරන්නේ අපේ කයට, අපේ වේදනාවන් වලට, අපේම හිතට. ඉතින් එතකොට තියෙන්නේ මේ මොහොතේ දැනෙන දැනීමක්. ඒක අර වගේ මනසින් හිතා කල්පනා ප්‍රකල්පනා කර සැලසුම් හදා කරන වැඩක් නෙමෙයි. ඒක වැඩ අඩු වැඩක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ හරි ඍජු අත්දැකීමක්. දැන් උදාහරණයක් වශයෙන් මම මේ වටාත්ත අල්ලන් ඉන්නවා. ඒතර මේ වැඩේ ගත්තාම බොහොම සරල වැඩක්.
මේ අල්ලගෙන ඉන්නේ. එතකොට මේ අතට දැනෙනවා මේ වටහත්තේ තියෙන බරක්. වටහත්තේ තියෙන තද ගතියක්. එතකොට අතට දැනෙනවා. එතකොට මේක ඇවිල්ලා බොහොම සරල වැඩක්. මේක ඇවිල්ලා ඍජු අත්දැකීමක්. එතකොට මෙන්න මේ ඍජු අත්දැකීම තමයි අපි ඉස්සරහින් තියාගන්නේ. එතකොට එතන තියෙන්නේ හරි අමුතු වැඩක් කියලා තමයි ඒකත් කියන්න වෙන්නේ. නේද? ඉතින් එතන තියෙන්නේ හරි අමුතු වැඩක්. ඒ කියන්නේ වාඩි වෙලා බොහොම සුවසේ ඉන්නකොට දැනෙන දේ ගැන තමයි අවධානය යොමු කරන්නේ. හිතින් හදාගත්ත සංකල්පනා වලින්, හිතින් හදාගත්ත මනස්කල්පිත දේවල් වලින් නෙමෙයි මේ ගමන යන්නේ. මේ මොහොතේ දැනෙන අත්දැකීම ඉස්සරහින් තියාගෙන. ඉතින් එතන තියෙන හරි වෙනසක් තියෙනවා. දැන් මොකද අපේ මනස හුරු වෙලා තියෙන්නේ අර හිතින් කල්පනා කර ඉගෙනගත්ත දේවල් එතෙන්ට යොදා හිතා සැලසුම් හදා ඉන්න ඒ වැඩ කරන රටාවට තමයි අපි හුරු වෙලා තියෙන්නේ. නමුත් මෙතන මේ සතිමත් බවක් දියුණු කරද්දී භාවනාවක් දියුණු කරද්දී තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස් ගමනක්. අර හිතින් හදාගත්ත මනස්කල්පිත නැත්තම් සංකල්පමය දේවල් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ දැනෙන ඍජු අත්දැකීමට මූලිකත්වය දීගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් නම් ඒ වැඩ ටික පොඩ්ඩක් පැත්තකින් දාලා මේ අපි වඩන භාවනාවට මූලිකත්වය දෙන්න. මේ වර්තමාන මොහොතට මූලිකත්වය දෙන්න. අනාගත වැඩ ටික පැත්තකින් තියන්න. අන්න අපිට කියන්න පුළුවන් න කම්මාරාමෝ හෝති න කම්ම රතෝ. අන්න එයාට කියන්න පුළුවන් එයාගේ හිතේ නැහැ මේ වැඩ ඉල්ලන ගතියෙන් වහල් වෙච්ච ගතියක්. වැඩවලටම වහල් වෙච්ච ගතියක් එයාගේ නැහැ. එයාට පුළුවන්කමක් තියෙනවා අවශ්‍ය වෙලාවට වැඩ කරන්නත් ඊට පස්සේ වැඩේ නවත්තලා මේ පටිසල්ලානේ යෙදෙන්නත්. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. අපි යම් වෙලාවක වැඩ කරනවා අපි හිතමු දැන් මේ පින්වතුන් ඔන්න රාජකාරී කරන තැනකට ගිහිල්ලා ඒ රාජකාරී කටයුතු වල නිරත වුණා. ඒ හරහා හිත යම් පමණකට ඔන්න හිත කැළඹුණා. මොකද අපිට පිරිස් එක්ක ඇසුරු කරන්න සිද්ධ වෙනවා, කාර්යභාරයන් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒතකොට අනිත් අය අපි කියන දේ සමහරවිට අහන්නේ අපිට ඒ අවශ්‍ය කරන දේ කළා දෙන්නේ නැහැ. ඉතින් ඔන්න හිත ගැටෙනවා. ඉතින් අපේ හිත මේ වැඩවල ව්‍යවෘත වීම නිසා යම් පමණකට කඩතොළු වෙනවා. ඉතින් ඔන්නේ කඩතොළු ටික හදන්න නම් අපිට යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හිතන්න අපි ඔන්න ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ යන්න අපිට පුළුවන් නම් හොයාගන්න යම්සි විවේකයක්. ඒක තමයි මේ පටිසල්ලාණේ කියලා කියන්නේ. ඒ පටිසල්ලාණේ අහිමි කරගන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ මේ නොපිරිහෙන කෙනෙක්ගේ ලක්ෂණයක් වගේ වශයෙන් පෙන්වන්නේ එයා මේ දක්ෂතාවයන් තිබුණ පමණින් වැඩ පෙන්වන්න යන්නේ නැහැ. දක්ෂතාවයන් තිබුණ පමණින් වැඩ ඉල්ලගෙන කරන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඒ වැඩවලින් පොඩ්ඩක් හරි මිදිලා තමන්ගේ පටිසල්ලාණයේ පිනිස අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒතර මේක අමතක කරන්නේ නැහැ. ඔන්න ඕක බුදුරජාන් වහන්සේ කියනවා මේ සීක පුජ්‍යලයාගේ නොපිරිහෙන ලක්ෂණයක්. ඒ නිසා අපිට කියන්න බෑ අපි කොයිතරම් භවනා කරලා තිබුණත් කොයිතරම් අරක තියෙනවා මේක තියෙනවා කියලා අපි උදම් ඇනුවත් අපි මේ වැඩ කරන්න ගිහිල්ලා පිරිහෙනවාද කියන එක ගැන මේ බුදුහාඳුර අනතුරු අඟවලා තියෙනවා. සීක පුජ්‍යලයකට පවා බුදුරජාන් වහන්සේ අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අනිත් අය ගැන ඉතින් කතා කරලා වැඩක් නැති තරම් සීක පුජ්‍යලයකට පවා මේ තරම් භාගතුන් වහන්සේ අනතුරු අඟවලා තියෙනවා නම් ඉතින් අනිත් අය ගැන කවර කතාවද? අනිත් අයට ඉතින් අප්‍රමාණව වැඩ තියෙනකොට ඉතින් මේවා ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසායි අපි තේරුම් ගන්න තියෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක් විපස්සනාවක් වඩන කෙනෙක් වුණත් ඒ තමන්ගේ විටින් විට ලබන චේතෝ සමතේ විටින් විට ලබන මානසික නිදහස මානසික විවේකය ඒක නැවත තමන් භුක්ති විඳින්න උත්සාහන්ත විය යුතුයි. ඒකයි මේ බුදු බණෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඒ විවේකය අහිමි කරගන්න හොඳ නැහැ. විටින් විට හෝ ඒ අපේ කාර්යයේ නිරත වෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. එහෙම නැත්නම් අපි ගෙදර ගිහිල්ලා මේ දේ අමතක කරනවා නම් නැවතත් අපේ වැඩකාරයෙක් වෙන්න යනවා නම් වැඩ පෙන්වන්න යනවා නම් එතකොට ඉතින් අපිට මේක අහිමි වෙනවා. සමහරවිට මේක එපා වෙනවා. මෙතන වැඩක් නැහැ කියලා හිතෙනවා. මොකද අර වැඩ වලින් අපි වැඩකාරයෙක් වෙන්න ගිහිල්ලා. අර වැඩ වලින් අපි වැඩ පෙන්වන්න ගිහිල්ලා. එතකොට එතනින් අපි තුල ගොඩ නැගෙන ඒ පුජ්‍යල ස්වභාවය නැත්නම් අපි තුල ගොඩ නැගෙන නිකන් ආත්මීය ස්වභාවය කෙනෙක් ඉන්නවා කියන වගේ ගතිය මමෙක් හදන ගතිය ඒව තුලින් මේ සරල අතක් පිට අතක් තියාගෙන ඉන්න මේ සක්මන වමත් දකුණක් කරන මේ වගේ මේ සරල දේ අපි හැල්ලුවට ලක් කරනවා.
අපි අර බොහොම සංකීර්ණ අපේ මමත්වයේ ගොඩනැගෙන කෙනෙක් හදන පුජ්‍යලයක් හදන පුජ්‍යල ස්වභාවයක් හදන ඒ වැඩවලට ප්‍රමුඛත්වය දීලා අපි මේ සරල නිහතමානී වැඩේ පැත්තකට දානවා. ඒ නිසා අපි මෙතෙන්දී නිහතමානී වෙන්න අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ කියන දේ පොඩ්ඩක් සවන් දෙන්න අවශ්‍යයි. අපි කතරම් භාවනා කරලා තිබුණත්, අපි කතරම් එහාට ගිහිල්ලා තිබුණත්, අපේ මනසේ තියෙන විවේකය රැක ගන්න, ඒක ආරක්ෂා කර ගන්න, විටින් විට ඒක අත්දැක ගන්න. අපේ මනසේ දැන් යම් පමණක කඩතොළු ටිකක් තියෙනවා නම් ඒක අතහැරලා දාලා නැවතත් සුවපත් කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා ඒ කාරණා ටික අපි අද ධර්මදේශනාවේ මතු කරගමු. ඉතින් මේ සියලු කාරණා අපේ ජීවිතයට එකතු කරගෙන, අපේ භාවනාවටත් එකතු කරගෙන අපි මේ යන ගමන සාර්ථකව ඉදිරියට යන්න, නොපිරිහි ඉදිරියට යන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.